නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ උතුම් වූ ජාතක කතාවක් ඇසුරු කරගෙන අපේ ජීවිතවලට වටිනා ධර්මාර්ථයක් එකතු කරගන්න. අද අපි ඉගෙන ගන්නේ බොහෝම ලස්සන ජාතක පුවතක්. සාමාන්‍ය පින්වතුන්ලාට නිතර අහන්න නොලැබෙන විදිහේ ජාතක කතාවක්. කක්කාරු ජාතකය. මේ ජාතක පුවතේ නම මොකද්ද? කක්කාරු. කක්කාරු කියලා කියන්නේ පින්වතුනේ දෙව්ලොව දිව්‍ය පුෂ්පයක නමක්. ඒ දිව්‍ය පුෂ්පයත් එක්ක මේ ජාතක කතාවේ සම්බන්ධයක් තියෙනවා. ඒ හින්දා තමයි ජාතක කතාවට සංගීතීකාරක රහතන් වහන්සේලා විසින් කක්කාරු ජාතකය කියන නම තැබුවේ. මේ කක්කාරු ජාතකය ඉගෙන ගන්නකොට පින්වතුන්ලාට තේරෙවි දෙව්ලොවක උපදිනවා කියන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි කියලා. මේ මනුස්ස ජීවිතේ පින්වතුනේ හරි පුංචි ආයුෂක් නේ තියෙන්නේ. කෙටි ආයුෂ කාලේ අවසන් වෙලා අපි හැමෝම මිය යනවා. අපි කාටවත් අවුරුදු 60 70ක් 80ක් ඇතුලේ මේ මනුස්ස ජීවිතේ අවසන් මොහොතට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි මෙලොවින් පරලොවට යන්න එපැයි. මෙලොවින් පරලොවට යන ගමන ගැන බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක මෙහිම දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ හිමාලය පර්වත රාජය සමීපේ. බුදුරජාණන් වහන්සේ හිමාල පර්වතයේ පාමුල පොළවේ තිබුණු පස්සු අල්පයක් තමන් වහන්සේගේ නියසිල මතට අරගත්තා. එතන හිටපු භික්ෂුන්ගෙන් අහනවා, මහණෙනි ඔබට මොකද්ද මේ ගැන හිතෙන්නේ? තථාගතයන් වහන්සේගේ නියසිල මත තිබෙන පස්සු අල්පයේද ගොඩාක් විශාල, ගොඩාක් වැඩි? එහෙම නැත්නම් මහණෙනි හිමාල පර්වත රාජයාගේ තිබෙන පස්ද? භික්ෂුන් වහන්සේලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ නියසිල මත ඇත්තේ ඊටාම ස්වල්ප පස් ප්‍රමාණයකි. ස්වාමීනි මේ හිමාල පර්වත රාජයාගේ පස් ප්‍රමාණයමයි වැඩි. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි මේ මනුස්ස ජීවිතේ ගත කරලා මේ මනුස්ස ජීවිතේ අවසන් කරන මිනිස්සු අතරින් යලි මනුස්ස ලෝකයකට එනවනම්, යලි දෙව්ලොවකට යනවනම්, යලි සුගති ලෝකයකට යනවනම්, මෙලොවින් පරලොවට යන ගමන සුගතියකට යනවනම් තථාගතයන් වහන්සේගේ නියසිලට ගත්ත පස් ටික වගේ ටික දෙනයි. මහණෙනි හිමාල පර්වතය රාජයාගේ මහා පස් ප්‍රමාණය වගේ විශාල ප්‍රමාණයක් මේ මනුස්ස ලෝකෙන් පරලොවට යනකොට යන්නේ දුගතියට. එක්කෝ අපායේ, එක්කෝ තිරිසන් ලෝකේ, එක්කෝ പ്രേත ලෝකේ, එක්කෝ අසුර නිකායේ දුක්ඛිත වූ ලෝකයක උපදිනවා. එහෙනම් මේ ජීවිතේ රැක ගන්නවා කියන එක පින්වතුනේ ගොඩාක් අය කරන එකක් නෙවෙයි. ටික දෙනෙක් කරන එකක්. ආසා කරන්න ඕන අපි ඒ ටික දෙනා අතරට එකතු වෙන්න. මේ කක්කාරු ජාතක පුවත ශ්‍රවණය කරද්දී
පිංගතුල්ලාට තේරෙවි දෙව්ලොවක උපදිනවා තබා දිව්‍ය මල් මාලයක් පළඳා ගන්නටත් දිව්‍ය මලක් ශරීරයේ පළදින්නටත් සෑහෙන ගුණයක් ඕන. දෙව්ලොවේ උපදින්න ඕන කරන ගුණධර්ම ගැන කවර කතාවද? දිව්‍ය මලක් පළඳ ගන්නටත් සෑහෙන ගුණධර්ම ඕන. එනිසා මේ ජාතක පුවතේ හරීම ලස්සන ගුණධර්ම ගැන විස්තරයක් තියෙනවා. කක්කාරු ජාතක පුවත අපි අද ඉගෙන ගන්නේ. අද මේ දේශනාවට දායකත්වයෙන් දරනවා ගම්පහ රන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයා, තමන්ගේ නමින් මිය පරලොව ගියපු ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ටත් නිව්ටන් මල්ලවාරච්චි පියාණන්ටත් පින් අනුමෝදන් කරන අදහසිනුයි එතුමා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. කක්කාරු ජාතකයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එක් මූලික පසුබිමක් මුල් කරගෙන. ඒ පසුබිම යෙදුනේ මේන්න මෙහෙම. පින්වතුනේ, අපේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ කාලේ රජගහ නුවර වේළුවනාරාමයේ තමයි වැඩ වාසය කළේ. ඔය කාලේ දේවදත්තගේ අසත්පුරුෂ ක්‍රියා වැඩිපුර තිබ්බ කාලේ. දේවදත්තයා කල්පනා කරානේ සම්බුදු රජුන්ව ඝාතනය කොට මම සම්බුදු රජ වෙමි. රජෙක් ඝාතනය කරලා තවත් රජෙක් රජ වෙනවා වගේ දේවදත්ත හිතුවේ බුදුරජාණන් වහන්සේව ඝාතනය කොට Tamanට රජ වෙන්න පුළුවන් කියලා. අසත්පුරුෂයාගේ හිතුවිලි. ඊළඟට දේවදත්තට උවමනාවක් ආවා පිරිස පාලනය කරන්නට. මහා භික්ෂු පිරිසක් ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේලාගේ නායකයා වෙන්න ඕන කියලා ආසාවක් ආවා. පැවිද්දට පත් වෙලත් ලාමක ආසා පෙරටු කරගෙන හිටියා. නායක පදවි, නායක භාවය, පිරිසට අණ කරන්නා වීම, පිරිස පාලනය කරන්නට කැමැත්ත මේවා හටගත්තා. අවසානයේ දේවදත්ත අලුත පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා 509කගේ හිත වෙනස් කළා. තමන් ළඟට ලං කරගත්තා. ඒ භික්ෂුන් වහන්සේලා 500 භාග්‍යතුන් වහන්සේගේ සංඝ පිරිසෙන් කඩාගෙන, එතකොට මොකක්ද උනේ? සංඝ බෙහෙදය. සංඝ බෙහෙදය කරලා මේ භික්ෂුන් වහන්සේලාව එකතු කරගෙන ගියා ගයා ශීර්ෂයට. ගයා ශීර්ෂයට එක්කන් ගිහිල්ලා දැන් දේවදත්ත මේ 500ට බණ කියනවා. දේවදත්තට දැන් හිතක් තියෙනවා මම දැන් මේ 500 දෙනාගේ නායකයා. මං තමයි ගුරුවරයා. මං තමයි කෙනා කියලා අදහසක්. දැන් භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවක භාවය ලබා දීලා මේ සංඝයාගේ කටයුතු සොයා බැලීම සම්බන්ධයෙන් උන්වහන්සේලාට වගකීම පැවරුවානේ. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේ දන්නවා වගකීමක් දරන්න සුදුසුයි. ඒ සඳහා අවශ්‍ය ගුණේ තියෙනවා. හැබැයි දේවදත්තයාට බුදුරජාණන් වහන්සේ එහෙම පැනවීමක් කළේ නැහැ. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේ දන්නවා දේවදත්තයාට ආසාව තිබ්බාට සුදුසුකම නැහැ. අද කොච්චර තියෙනවද පින්වතුනේ? සුදුසුකම් නැති ලාමක ආසා නිසා මහා ජරමර පාලන තන්ත්‍රය ගත්තොත් එහෙම ගොඩාක් වෙලාවට සුදුසුකමක් නැහැ. ආසාව විතරයි. බල තණ්හාව විතරයි. කිසිම සුදුසුකමක් නැහැ. බලන්න එහෙම ස්වභාවයක් ඒ කාලේ දේවදත්ත ළඟ තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ 509 කඩාගෙන යාමේ සිද්ධිය මුල් කරගෙන සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලාට කතා කළා. කතා කරලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන් අහනවා, සාරිපුත්තය, මහා මොග්ගල්ලානේ, ඔබට අනුකම්පාවක් නැද්ද? අර දේවදත්තයා අලුත පැවිදි වෙච්චි මෝරපු නැති භික්ෂුන් වහන්සේලා 509ක් කඩාගෙන ගියා. ඒ භික්ෂුන් ගැන ඔබට අනුකම්පාවක් නැද්ද? වහාම ගිහිල්ලා ඒ භික්ෂුන්ව යලි කැඳවාගෙන ඉන්න කිව්වා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ගයා ශීර්ෂයට වැඩම කළා. ගයා ශීර්ෂයට වැඩම කරනකොට ඒ වෙලාවේ දේවදත්ත අර 509ට බණ කියනවා. ඈතින් එනවා පේනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. දැකපු ගමන් අසත්පුරුෂ හිතට ආව හිතුවිල්ලක්. අර 500 දිනාට කිව්වා,
බලන්න පින්වත් මහණෙනි. දැන් භාග්‍යතුන් වහන්සේ කොපි කරන එකනේ කරන්නේ. ඒ නිසා එහෙම තමයි කතාව. බලන්න පින්වත් මහණෙනි. සාරිපුත්ත මහා මොග්ගල්ලානත් මගේ ළඟට එන හැටි. පේනවා නේද ඔබට සත්පුරුෂයා කවුද කියා? ඔහොම කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් නිහඬව වැඩම කළා. එතකොට දේවදත්ත කියනවා පින්වත් සාරිපුත්ත පින්වත් මොග්ගල්ලාන මගේ දෙපස වාඩි වෙන්න. සාරිපුත්ත මං දැන් ගොඩාක් වෙලා බණ කිව්වා. මගේ පිට ගිලන් වෙලා. මං පොඩ්ඩක් හාන්සි වෙන්නම්. ඔබ මේ පිරිසට අනුග්‍රහ කරන්න කිව්වා. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපතීන් වහන්සේට මේ උඩඟු පුද්ගලයා කතා කරන හැටි. දේවදත්ත පිටරිදෙනවා කියලා හාන්සි වුණා. සිහියක් නැති දේවදත්තයාට හොඳටම නිින්ද ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පිරිසට සොඳුරු දහම් කතාව කළා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එරදිහින් ධර්මය අවබෝධ කරන්නට සුදුසු පසුබිමකුත් නිර්මාණය කළා. ඒ 509 ගයා ශීර්ෂයේදී ධර්මාවබෝධ කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් පිරිස ධර්මය අවබෝධ කළා කියලා දැනගත්තට පස්සේ දහම් කතාව නැවැත්තුවා. නැගිටලා වැඩම කළා. මේ ආයස්මත්වරුනුත් අපිත් සමග යන් කියලා වචනයක් කිව්වේ නැහැ. ඇයි දැන් දන්නවා දැන් මේ අසත්පුරුෂයාගේ ඇසුරට මේ අය යන්නේ කියලා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිටත් වෙනකොට අර 509ම නැගිට්ටා. පිටත් වුණා. දේවදත්තට මේක උහුල ගන්න බැරුව ගියා. තමන්ගේ ළඟ හිටපු 500 දෙනාත් දැහැගෙන යනවා. තමන්ගේ ළඟ හිටපු 500 දෙනාත් තමන්ට අහිමි වුණා. 500කට නායකයා තමන් කියලා හිතාගෙන හිටියා. S50 පිට ඒක අහිමි වුණා. දේවදත්තට උණුලේ නැගුණා කියනවා කටින්. දේවදත්ත ලෙඩ වුණා. හොඳටම අසාධ්‍ය වුණා. ඕන් ඔය සිද්ධිය භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා. දැන් පින්වතුනි වේළුවනාරාමේ ධම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා ඕක කතා වෙවි ඉන්නවා. බලන්න ආයස්මතුනි තමන්ට සුදුසු නැති දෙයකට ආසා කරන්න ගිහිල්ලා දේවදත්ත අවසානයේ කරගත්ත නස්පැත්තිය. තමන් සංඝයාව පාලනය කරන්න ඕන කියන ලාමක ආසාව නිසා දේවදත්තයා කරගත්ත විනාශය කියලා දැන් භික්ෂුන් වහන්සේලාගේ කතාව. මේ කතාව සිද්ධ වෙන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ උතික් වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ පැමිණීමෙන් ඔබේ කවරනම් කතාවක්ද අඩල වුණේ? බුදුරජාණන් වහන්සේ පැමිණෙන්නට පෙර ඔබ මොකද්ද කතා කර කර හිටියේ? එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි අපි මේ කතා වුණේ සුදුසුකම් නැතුව තමන්ගේ ආත්ම ලාභයේ උදෙසා තමන් වැජබෙන්න කල්පනා කරලා නුසුදුසු දේවල් කරන්න ගිහින් දේවදත්ත කරගත්ත විනාශය. ඒක ගැනයි ස්වාමීනි අපි කතා වුණේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය පුද්ගලයා බොරු කියලා අයුතු ලාභ ලබන්න ගිහිල්ලා රෝගාතුර උනේ මේ ආත්මෙ විතරක් නෙමෙයි. ඔය වගේ නස්පැත්ති මීට පෙරත් කරගෙන තියෙනවා. මීට කලින් ආත්මිකත් තමන්ට නුසුදුසු තමන්ට කිසිසේත් ලබන්න සුදුසු නැති දිව්‍ය මල් හිසේ පලඳ ගන්න ගිහිල්ලා ඔය දේවදත්තයා ලොකු අමාරුවක වැටුණා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලාට ආසාවක් උපන්නා භාග්‍යතුන් වහන්සේගෙන් මේ කතා පුවත අහගන්න. බුදුරජාණන් වහන්සේ ආන්නේ වෙලාවේ තමයි භික්ෂුන් වහන්සේලාට මේ කක්කාරු ජාතකය දේශනා කළේ. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියන මහරජුරෝ රජකම් කරන කාලේ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ඒ කාලේ අපේ මහා බෝධිසත්වයෝ තව්තිසා දෙව්ලොවේ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් වී උපන්නා. ওই කාලේ පින්වතුනි මේ බරණැස් නුවර මහා සැනකෙළියක් පැවැත්වෙනවා මහා උත්සවයක්. ওই උත්සවේ හරි ආශ්චර්යමත්. විශාලට කරන එකක්. ඒ උත්සවයට අනික් ලෝකවලිමුත් කට්ටිය එනවා සතුටු වෙන්න. නාග ලෝකෙන් නාග පිරිස එනවා වෙස් වලාගෙන. ඊළඟට අසුර කොට්ටාසත් එනවා වෙස් වලාගෙන. ගුරුලෝත් එනවා වෙස් වලාගෙන.
යක්ෂ පිරිසුත් වෙනවා වෙස් වලාගෙන. භූමස්ත දෙවිවරු හිමත් ඔක්කොම එකතු වෙනවා වෙස් වලාගෙන එකතු වෙලා මේ සැනකෙළියේ සතුටු වෙනවා. ඔය ඔක්කොම ඉතින් කාම ලෝකනේ. කාමයන්ට ආසාය ඔක්කොම උතෙන්ට ඒක රාශී වෙනවා. මේ වතාවේ ඒ කියන්නේ මේ සිදුවීම සිද්ධ වෙනකොට මේ වතාවේ තිබුණු සැනකෙළියට භූමාටු දෙවිවරුන්ටත් ඉහළ දිව්‍ය ලෝකෙකින් දෙවිවරු පැමිණියා. ඒ තමයි තව්තිසා දෙව්ලොවින්. තව්තිසා දෙවිවරුන් මහා ආනුභාව සම්පන්න දෙවිවරු 4 දෙනෙක් මේ සැනකෙළිය බලන්ට ආවා. වෙස් වලාගෙන ආවාට ආනුභාවයේ තියෙනවා ශරීරේ. මේ දෙවිවරු එන ගමන් ලස්සනට සැරසිලා කක්කාරු කියන දිව්‍ය පුෂ්පයෙන් මල් කලබවල් හදාගෙන ඒක හිසේ පළඳගෙන ආවා. කක්කාරු කියන දිව්‍ය පුෂ්පේ හරීම සුවඳයි. මනුස්ස ලෝකේ ඒ බඳු සුවඳක් නැහැ. ඊළඟට නාග ලෝකෙන් නාග පිරිස එනකොටත් මල් අරන් එනවනේ. ඒ මල් වලවත් එච්චර සුවඳ නැහැ. වෙන වෙන ලෝක වලින් ගේන මල් වලවත් එච්චර සුවඳක් නැහැ. මේ කක්කාරු කියන මල පුදුම සුවඳක්. කක්කාරු මල් පළඳාගෙන ආපු දෙවිවරුන්ගේ සුවඳ හැම තැනම පැතිරුණා. සැනකෙළියේ කට්ටිය කතා වෙන්න පටන් ගත්තා. හප්පි පුදුම සුවඳක් නේ. මොකද්ද මේ විශේෂ සුවඳ? කොහොමද මෙච්චර සුවඳක් මේ මනුස්ස ලෝකෙට ආවේ? ඔන්න දැන් හොයනවා. ඒ හොයනකොට මේ දෙවිවරුන් අඳුනගත්තා. අඳුනාගෙන බ්‍රහ්මදත්ත රජුරු පුරෝහිත බමුණාව ළඟ තියාගෙන අහනවා. ඕගොල්ලන්ට කොහෙන්ද මේ මල්? හරි සුවඳයිනේ මේ මල් කිව්වා. එතකොට අර දිව්‍ය පුත්‍රයෝ දිව්‍ය වේසින් පෙනී හිටියා. කිව්වා අපි දෙවිවරු. අපි තව්තිසාවේ ඉඳලා ආවේ. තව්තිසාවේ තමයි මේ මල් జాතිය තියෙන්නේ. මේවාට කියන්නේ කක්කාරු මල් කියලා. මේ කක්කාරු මලේ සුවඳ කිව්වා. එතකොට මෙතන හිටපු රාජ පුරෝහිතයාට ලොකු ආසාවක් ඇති වුණා. අනේ අපිටත් ඒ මල් පළඳින්න ඇත්නම්. අපේ හිසෙත් ඒ මල් පළඳ ගන්න ඇත්නම්. අර දිව්‍ය පුත්‍රයාගෙන් ඉල්ලනවා අනේ දෙවිවරුනේ ඔය මල් අපටත් දෙන්නකෝ. අපිත් ආසයිනේ අපේ හිසේ ඔය මල් පළඳින්න. එතකොට බෝධිසත්ව දිව්‍ය පුත්‍රයා කියනවා හා මිනිසුන්ට මේ මල් පළඳින්න බෑ. මේවා මිනිසුන්ට ඔරොත්තු දෙන්නේ නෑ. මේ මල් පළඳින්නේ දෙවිවරු. සාමාන්‍ය මිනිස්සු මේ මල් පැලඳුවොත් ඒ මිනිස්සු විකල් වෙනවා. මේ මලක් පළඳිනවා නම් ඒ මල පළඳින්න මිනිස්සුෙකුට පුළුවන් ಗುಣධර්ම තියෙනවා නම්. ಗುಣධර්ම නැතුව දෙව්ලොවේ මලක්වත් පළඳින්න බෑ කිව්වා. දැන් මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු දෙව්ලොව ගැන හරියට දන්නේ නැතුව උඩඟු කතා කියනවා ඇහෙනව නේද? සත්තා දේව මනුස්සානං වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ දහම් කතාව හරියට ඉගෙන ගන්නේ නැතුව දෙව්ලොවට ගරහනවා ඇහෙනව නේද? අම්මෝ අපි නම් දෙව්ලොව යන්නේ. දෙව්ලොවේ ගියොත් එහෙම සංසාරේ දික් වෙනවනේ. සංසාරේ දික් වෙලා අපි මහා අවුලක පටලැවෙනවා. ඒ නිසා අපි නම් දිව්‍ය ලෝකේ යන්නේ. එහෙම උඩඟු වචන කියනවා ඔබ අහලා නැද්ද? හිතාගෙන ඉන්නේ මම දෙව්ලොවේ යන්නෙමි කියලා කැමති වුණ ගමන් ගිහින් දෙව්ලොවේ උපදී කියලා. දෙව්ලොවේ උපත තබා පින්වතුනේ දිව්‍ය මලක් පළඳින්නටත් ගුණයක් ඕන. බලන්න දිව්‍ය මල් පළඳින්න කොච්චර ගුණ ඕනද කියලා. අර පුරෝහිත බමුණාට ওই කතාව කිව්වහම පුරෝහිත බමුණා කියනවා ඉතින් අපේ ගාව ඒ ගුණධර්ම ඇති. ඔබ කියන්නකෝ ඒ ගුණධර්ම. ඒ ගුණධර්ම තියෙනවා නම් අපිට මල් දෙන්න කිව්වා. එතකොට බෝධිසත්ව දිව්‍ය පුත්‍රයා කියනවා හරි. මේ මල් පළඳින්න ඕන කරන ගුණධර්ම ටික මං කියන්නම්. හැබැයි බොරු නම් කියන්න එපා. නැති ගුණධර්මයක් තියනවා කියලා නම් කියන්න එපා. මොකද ගුණධර්ම නැති කෙනෙකුට මේ මල් ඔරොත්තු දෙන්නේ නැහැ. ගුණධර්ම තියනවා නම් අපෙන් ඉල්ලන්න අපි දෙන්නම් කිව්වා. එතකොට පුරෝහිත බමුණාත් රජුරුවොත් කට්ටිය හොඳයි කියලා පොරොන්දු වුණා. දැන් ඔන්න දිව්‍ය පුත්‍රයා කියනවා මේ මල් පළඳින්න උවමනා කරන ගුණ.
යමෙක් කයින් කිසි වරදක් කාටවත්ම නොකරයි නම් වචනේනුත් බොරුවක් ඔහු කිසි විටකත් නොකියයි නම් යසපිරිවර ලැබුණ විටදී එයින් මත් නොවී ඇත්නම් ඔහු නම් කක්කාරු කුසුම් පළඳින්නට ලබයි සුදුසුකම්. ඔන්නෝමයි කිව්වේ. යම් කිසි කෙනෙක් මේ මනුස්ස ලෝකේ ඉන්නේ කයින් කිසි වැරැද්දක් කරන්නේ නැතුව නම්. කය මුල් කරගෙන කිසි කෙනෙකුට වැරැද්දක් කරන්නේ කය මුල් කරගෙන ප්‍රාණඝාත කරන්නේ, ප්‍රාණීන්ට හිංසා කරන්නේ, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නේ, කය මුල් කරගෙන අනුන්ට හිංසා පීඩා කරදර ගේන්නේ, අනවින කොඩිවින කරන්නේ, කය මුල් කරගෙන වැරදි කාමසේවනය සල්ලාලකම කරන්නේ, කය මුල් කරගෙන මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. ඕන ඔහොම කෙනෙක් ජීවත් වෙනවා නම් අන්න යාට තියෙනවා සුදුසුකමක්. දිව්‍ය මලක් පළඳ ගන්නටවත් යාන්තම් සුදුසුකමක් තියෙනවා. ඒක විතරක් මදි. කය රැකගෙන වචන රකින්නත් ඕන. වචනෙන් කවුරුවත් රවට්ටන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. බොරුව බේගලය තමන්ගේ ජීවිතයේ අංගයක් විදිහට කෙනෙක් ළඟ තියෙනවා නම් අනිත් අයව රවට්ටාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් එයාට දිව්‍ය මලක් පළඳින්නවත් සුදුසුකමක් නැහැ. බොරු කියන්නේ නැති කෙනාට මේ මල් පළඳින්න සුදුසුකම තියෙනවා කිව්වා. ඊළඟට Tamanට යසපිරිවර ලැබුණාම යසපිරිවර කියලා කියන්නේ පින්වතුනේ කීර්ති ප්‍රශංසා Tamanගේ වටේ පිරිවර ලාභ සත්කාර මේවට තමයි යසස කියන්නේ. කෙනෙකුට යසස ලැබුණාට පස්සේ ඒ යසස මුල් කරගෙන මත් වෙන්නේ නැත්තම් ඉදිමෙන්නේ නැත්තම් මමයි කෙනා කියලා හිතන්නේ නැත්තම් ආන් ඉබඳු කෙනාට මේ මල් පළඳින්න සුදුසුකම තියෙනවා. Tamanට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එනකොට කෙනෙක් මත් වෙනවා නම් ආන් මේ මත් වෙන පුද්ගලයා දිව්‍ය මලක්වත් පළඳින්න සුදුසු නෑ. එතකොට ඕන්න ඔහම මේ දෙවියා කිව්වා. දෙවියා කියනකොට පුරෝහිත බමුණා කට ආයගෙන අහගෙන ඉන්නවා. දෙවියා ගුණධර්ම ගැනනේ කිව්වේ. කවුරුත් අතීස්සුවේ නෑ. මොකද මනුස්ස ලෝකේ ඒ මල් පළඳින්න මම සුදුසුයි කියලා කියන්න පුළුවන් කෙනෙක් හිටියේ නෑ. පුරෝහිත බමුණ වටපිට බැලුවා දැන් වස ලැජ්ජාව. තමන් රජුරුවන්ගේ පුරෝහිත දැන් මේ වෙලාවේ අතීස්සුවේ නැත්තම් තමන් ලැජ්ජාවටපත් වෙනවා. මිනිස්සු හිතනවා පුරෝහිතයත් කයින් වැරදි කරන කෙනෙක්, පුරෝහිතයත් වචනින් වැරදි කරන කෙනෙක්, පුරෝහිතයත් ඉදිමෙන චරිතයක්. මේ මිනිස්සු ඉස්සරහා නින්දාවටපත් වෙන්න බෑ කියලා පුරෝහිතය අතීස්සුවා. මට පුළුවන් කක්කාරෝ මල් පළඳින්න. එහෙම කිව්වා. ඉතින් දිව්‍ය පුත්‍රයා කක්කාරෝ මල් දුන්නා. ඒ මල් එක හිසේ පළඳ ගත්තා. දැන් ඔන්න එක මල් කලඹක් ගත්තා. ඒ මල් කලඹ හිසේ තියාගෙන පුරෝහිත බමුණ උජාරුවෙන් කියනවා අනිත් දෙවියාට. දිව්‍ය පුත්‍රයේ ඔයාගේ මල් කලඹත් මට ඕන. ඔය මල් කලඹ ගන්න සුදුසුකම කියන්න. ඕන්න එතකොට ඒ දිව්‍ය පුත්‍රයා මෙහෙම කියනවා. යමෙක් ඊතා සාධාරණ ලෙසට ධනය උපයයි නම් වංචාවෙන් හොර බොරුවෙන් අන් වස්තුව නොගනී නම් ධන සම්පත් ලැබුණ විටදී එයට මත් නොවන්නේ නම් ඔහු නම් කක්කාරු කුසුම් පළඳින්නට ලබයි සුදුසුකම්. කක්කාරු මල පළඳින්නට ඒ සුදුසුකමත් ඕන කිව්වා. යම් කෙනෙක් ධනය උපයන්නේ සාධාරණ විදිහට නම් මිනිසුන්ට වංචා කරන්නේ නැතුව මිනිසුන්ව රවට්ටන්නේ නැතුව නම් සල්ලි උපයන්නේ. ඊළඟට තමන්ගේ ආයතනික ප්‍රධානීන් රවට්ටන්නේ නැතුව නම් ධනය උපයන්නේ. හොර අස්සන් ගහන්නේ නැතුව නම් ධනය උපයන්නේ. හොරට කිරන්නේ නැතුව නම් ධනය උපයන්නේ. හොඳ බඩු කියලා බාල බඩු විකුණන්නේ නැතුව නම් ධනය උපයන්නේ. අවංකව නම් ධනය උපයන්නේ. ආන් ඒ කෙනා සුදුසුයි. කක්කාරෝ මල පළඳින්න. වංචාවෙන් හොරබරුවෙන් අනුන්ගේ වස්තුව දැහැගන්නේ නැත්තම් ඒ පුද්ගලයා සුදුසුයි කක්කාරෝ මල් පළඳින්න. ගේක මේ වත්තක මල් පැලයක් දකිනකොට ඒ මල් පැලේ උදුරගෙන යනවා මේ මිනිස්සු.
අනිත් ගෙදරක මිනිස්සෙක් ලස්සනට මලක් හදාගෙන ඉන්න එක ඉවසන්න බෑ. එහෙම නැද්ද? එහෙම මල් හොරකම් කරන අයට කක්කාරෝ මල් පළඳින්න සුදුසුකම් නැත. වෙනයම් හෝ විදිහකින් අනුන්ගේ දේවල් හොරකම් කරනවා නම් හොරකම වංචාව තියෙන කෙනාට දිව්‍ය මලක් පළඳින්නවත් සුදුසුකම නැත. දෙව්ලොවක යෑම ගැන කවර කතාවද? ඊළඟට ධන සම්පත් ලැබුණාම ධනයෙන් මත් වෙලා ඉදිමෙන්නේ නැත්තම් ඒ කෙනා සුදුසුයි. මිනිසයන්ට ධනෙ ලැබුණාට පස්සේ ධනෙ ඉස්සරහා ඔක්කොම අමතක වෙනවනේ. ධනෙ ඉස්සරහා දෙමව්පියොත් අමතක වෙනවා. සල්ලි භාගය ලැබුණාට පස්සේ ඒ සල්ලි භාගය මුල් කරගෙන Tamanට සමාජ තත්වයක් ලැබුණාට පස්සේ තමන්ව මෙලොවට දායාද කරපු, තමන්ව උපද්දපු, තමන්ව පෝෂණය කරපු අම්මා තාත්තා අමතකයිනේ. ඉතින් එහෙම වෙනවා මිනිස්සයන්ට. එහෙම වෙන මිනිස්සයා දිව්‍යමය මලක් පළඳින්නවත් සුදුසු නෑ. එයාගේ ಗುಣ හානි වෙලා. ඇයි හේතුව? ඒ පුද්ගලයාට මුල මතක නෑ. මුල මතක නැති අයට දිව්‍ය මලක්වත් සුදුසු නෑ. කෙනෙකුට මුල මතක නැත්තම් පිංගුතුනේ දිව්‍ය මලක්වත් සුදුසු නෑ. ඉතින් ඕන් සුදුසුකම් තියෙනවා නම් සාධාරණ විදිහට ධනෙ උපයන, වංචා හොරබරු මුකුත් නැති, ධන සම්පත් ලැබුණා කියලා එව්වකින් මත් වෙන්නේ නැති තැනැත්තාට මේ මල් කලඹ පළඳින්න පුළුවන් කිව්වා. එතකොට පුරෝහිතයා දෙවෙනි මල් කලඹ පැනලා ගත්තා. ඇයි දැන් පළවෙනි මල් කලඹ හිසේ පළඳ ගත්තා කියලා මුකුත් උන්නේ. ඒ නිසා බයක් නැතුව දෙවෙනි මල් කලඹත් ගත්තා. මන් සුදුසුයි. මංගාව වටික ඔක්කොම තියෙනවා. වැඩිපුරක් තියෙනවා කියලා ඉල්ලගත්තා. ඊළඟට පුරෝහිතය හැරෙනවා තුන්වෙනි දිව්‍ය පුත්‍රයා දිහාවට. ඒ දිව්‍ය පුත්‍රයා ළඟත් තියෙනවා කක්කාරු මල් කලඹක්. පුරෝහිතය අහනවා දැන් ඔය මල් කලඹට සුදුසුකම මොකද්ද? එතකොට ඒ දෙවියා කියනවා යමෙකුගේ සිත කහතැවරුණු කලක සෙයින් පවතින සෙනෙහස ඇත්නම් අසන බනට පහදා සිත සුළු දෙයටත් කම්පලා අදහා ඇතිනම් අනුන් හට නොදී කිසිවිට තනිවම රස බොජුන් නොකයිනම් ඔහුනම් කක්කාරු කුසුම් පළඳින්නට ලබයි සුදුසුකම්. යමෙකුගේ සිතේ තියෙනවා නම් මෛත්‍රිය සෙනෙහස යම් හිතක තියෙනවනම් ආන්ගේ හිත තියෙන කෙනා දිව්‍ය මල් පළඳින්න සුදුසුයි. මිනිස්සු හැමෝම ගැන මිත්‍ර භාවයේ මෛත්‍රිය කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? මිත්‍රයි. ಜಾති වශයෙන් මිනිස්සු බෙදාගෙන නැහැ. ආගම් වශයෙන් මිනිස්සු බෙදාගෙන නැහැ. මට මෙහෙම කරපු අය කියලා එහෙම බෙදාගෙන නැහැ. ඊළඟට වත්පොහසත්කම් වලින් මිනිස්සු බෙදාගෙන නැහැ. යම් මිනිස්සෙක් එහෙම ජීවත් වෙනවා නම් එයා ගාව තියෙනවා මිත්‍ර භාවය. මෙත්සිත. තව කෙනෙකුගේ දුක තේරෙනවා නම් එයා ගාව තියෙනවා සෙනෙහස. මේ සත්ත්ව වර්ගයාට මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? මාතා යතහා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කි. අම්මා කෙනෙක් තමන්ගේ එකම එක දරුවාට ආදරයේ සෙනෙහස දක්වන්නේ යම්සේද එලෙසින් සියලු සත්වගට මෙත්සිතම පතුරවන්න. එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් එහෙම මෙත්සිතක් සෙනෙහසක් යම් කෙනෙක් ළඟ තියෙනවා නම් අසන බනට පහදා සිත සුළු දෙයටත් කම්පලා දහා ඇතිනම් පින්පව් විශ්වාස කරන්න ඕන. කම්පලා අදහනවා කියලා කියන්නේ පින්පව් විශ්වාස කිරීම. සත්පුරුෂයන්ගේ ධර්මය අහලා හොඳ දේවල් කරොත් මට හොඳ විපාක ලැබෙනවා. නරක දෙයක් කරොත් මට ලැබෙන්නේ නරක විපාක කියලා කර්මඵල චූටි දෙයට පවා විශ්වාස කරන්න ඕන. පොඩි කියලා බැහැර කරන්න බෑ. මේක ඉතින් පොඩි දෙයක්නේ. මේකෙන් මට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතනවා නම් කර්මඵල විශ්වාසි නෑ. කර්මඵල විශ්වාසයෙන් යුක්තව යම් කෙනෙක් ජීවිතය ගත කරනවා නම් යා දිසං වපතේ බීජං යම් දෙයක්ද මං වපුරන්නේ තාදිසං හරතේ පලං වපුරන එකට අනුව තමයි ඵල හටගන්නේ. කල්යාණකාරී කල්යාණං ප්‍රණීත දෙයක් වැපිරුවොත් ප්‍රණීත ඵලයක් හටගන්නවා.
පාපකාරීච පාපකං. ලාමක පවිටු දෙයක් නම් වපුරන්නේ පවිටු ඵලයක් මහට ගන්නවා. මේක ලෝක ධර්මයන්නේ පින්වතුනි. කොහොඹ ඇටයක් පැල කරලා අපිට පතන්න බෑනේ ප්‍රණීත රහක්. කොහොඹ ඇටේ නම් හිටෙව්වේ පැලවෙන්නේ කොහොඹ ගහක්. කොළත් තිත්තයි, පොතුත් තිත්තයි, ගෙඩිත් තිත්තයි. ඇයි හිටෙව්වේ කොහොඹ නිසා? අපි උක්දණ්ඩක් හිටෙව්වොත් ඒ උක්දණ්ඩ පැලවෙනවා, උක්ගහක් වෙනවා. උක්ගහේ ප්‍රණීත රසයම තියෙනවා. ප්‍රණීත රසයේ ලබන්ට නම් ප්‍රණීත දෙයක් පැල කරන්න ඕන. කර්මඵල විශ්වාසය කියන්නේ ආන් ඒක. කර්මඵල විශ්වාසයෙන් යුක්ත කෙනා අනුන්හට නොදී කිසිවිට තනිවම රස බොජුන් නොකයි නම් තමන්ට රසවත් භෝජනයක් ලැබුණට පස්සේ දන් නොදී ඒ භෝජනය අනුභව කරන්නේ. දානි පූජා කරනවා. දානේ පූජා කිරීම කියන එක ජීවිතේ තියෙනවා නම් ආන් ඉබඳු කෙනාට මේ මල් සුදුසුයි කියනවා. දැන් බලන්න පිටුනේ අපි මේ මනුස්ස ජීවිතේ ලබනකොට අපට තෙරුවන් සරණ මුණ ගැහිච්ච නිසා මේ ගුණධර්ම එකින් එක අපිට උපදව ගන්න අවස්ථාවක් තියෙනවා. කවදාවත් නිවසේ ඔබ ප්‍රණීත ආහාරයක් ප්‍රණීත භෝජනයක් අනුභව කරද්දී සම්බුද්ධ පූජාවට වෙන් නොකර අනුභව කරන්න එපා. නිවසේ බුදුරජාණන් වහන්සේ උදෙසා හැමතිස්සෙම ප්‍රණීත දෙයක් වෙන් කරන්න. අපි හිතමු ඔබ හවස් කාලයක නම් ප්‍රණීත දෙයක් ආහාරයට අරගන්නේ. ඒ ප්‍රණීත දේ අග්‍රම කොටස කැප වේලා වෙනකන් පරිස්සමට තියලා තියන්න පුළුවන්. මේක බුද්ධ පූජාවට කියලා. මට මතකයි ඒ කාලේ අපේ ආච්චිලා සීයලාගේ තිබුණා මිටිහාල් මුට්ටිය කියලා එකක් ගෙදර. මොකද්ද මේ මිටිහාල් මුට්ටිය කියලා කියන්නේ? හැමදාම නිවසේ උයන්න හාල් අරගන්න පෙර ඒ මිටිහාල් මුට්ටියට අනිවාර්යෙන් හාල් මිටක් දානවා. ඒ හාල් මිට දාන්නේ මහා සංඝරත්නයට දානේ උදෙසා. පන්සලේ දානේ තියෙනවනේ. මාසෙකට වතාවක් තියෙන දානෙට ඒ මිටිහාල් මුට්ටිය වෙන් කරනවා. හැමදාම දානේ සකස් කරනකොට හැමදාම ගෙදර බත උයනකොට මහා සංඝරත්නයට අග්‍ර කොටසක් වෙන් කරනවා. බලන්න මුතුන් මිත්තන්ගේ තිබ්බ පුරුදු. දෙව්ලොවකට අරගෙන යන පුරුදු. ඒ පුරුදු දැන් එකින් එක වියකී ගිහිල්ලා පින්වතුනි පටන් ගන්න ටික ටික හරි පටන් ගන්න මේ පුරුදු. මේ පුරුදු නැති කෙනෙකුට බලන්න දෙව්ලොවකට යා ගන්නවා තබා දිව්‍ය මලක් පළඳින්නවත් සුදුසුකමක් නැහැනේ. දානේ පූජා කරන කෙනා සුදුසුයි. එතකොට පුරෝහිත බ්‍රාහ්මණයාට මේ කාරණා කියනකොට මේ එකක්වත් නැහැ තමන් ළඟ. හැබැයි පැනලා ගත්තා ඉස්සරහට. හරි ওই ටික මගේ ළඟ තියෙනවා. මට ওই මල් මාලේ දෙන්න කියලා ඉල්ලගත්තා. තුන්වෙනි මල් කලඹත් දැන් පුරෝහිතයා තමන්ගේ හිසේ පළඳ ගත්තා. මල් කලඹවල් 3ක් පළඳගෙන ඊට පස්සේ පුරෝහිතයා හැරෙනවා 4වෙනි දිව්‍ය පුත්‍රයා දෙසට. හැරලා කියනවා දිව්‍ය පුත්‍රයේ දැන් ඉතින් මල් කලඹවල් 3කටම මං සුදුසුකම් දැරුවානේ. එහෙමනම් ඔය 4වෙනි මල් කලඹත් මට ඕන. කියන්න බලන්න අවශ්‍ය සුදුසුකම. එතකොට 4වෙනි දිව්‍ය කියනවා මෙහෙම. උතුමන් මුණ ගැසුන විටත් ඔවුන් නොසිටිනා තැනදිත් ඒ උත්තම මිනිසුන් හට යමෙක් අපහාස නොකරයි නම් කියන දේම කරන කෙනා කරන දෙය කියනා කෙනා ඔහුනම් කක්කාරු කුසුම් පළඳින්නට ලබයි සුදුසුකම්. ලේසි නෑ පින්වතුනේ දිව්‍යමය මලක් පළඳින්න. කියන දේම කරන කෙනෙක් වෙන්න ඕන. කරන දෙයක්ම කියනා කෙනෙක් වෙන්න ඕන. සිල්වත් වූ උතුමන්ට ගරහන්නේ නැති අපහාස කරන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. ලාභ සත්කාර කැමැත්තෙන් සිල්වතුන්ට ගරහනවා නම් අපහාස කරනවා නම් ඒ බඳු තැනැත්තාට දිව්‍ය මලක් පළඳින්නවත් සුදුසුකම නැත. දැන් අද එහෙම තියෙනවනේ ගොඩක්. ගුණවතුන්ට නිඳා කරනවා, අපහාස කරනවා,
මේ භික්ෂුන් වහන්සේලාට ගිහියොත් බයිනවා. උතුම් සීලයක් ආරක්ෂා කරන භික්ෂූන්ට පන්සිල්වත් නොරකින්න ගිහියෝ ගරහනවා. දරා ගන්න පුළුවන් වේද? ඒ නිසා පින්වතුනි මේ කරුණු කාරණා හොඳට හදවතේ තැම්පත් කරගන්න ඕන. ඒ හදවතේ තැම්පත් කරගත්තොත් අපිට අපිව රැක ගන්න පුළුවන්. අපිට අපේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්. කවදාවත් ගුණවත් උතුමන්ට අපහාස කරන්න එපා. තමන්ගේ වැඩිහිටියන්ට, තමන්ගේ දෙමව්පියන්ට, ඊළඟට තමන්ගේ ගුරුවරුන්ට නොදන්නාකම නිසා යම් යම් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවනම් සමාව අරගෙන නිවැරදි කරගන්න ඕනේ. සමහර දරුවෝ ඉන්නවා අම්මා තාත්තාට දොස් කියන්නේ. අම්මා තාත්තාට උඹ බොලන් කියලා කතා කරන්නේ. දරා ගන්න පුළුවන් වේද දරුවෙකුට? තමන්ට ශිල්ප දෙන ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට නම් වාණන් වලින් කතා කරන්නේ. සමහර දරුවෝ ඉන්නවා හැබැයි නම දන්නෙත් නෑ. හදපු නම් වාණම දන්නේ. දරා ගන්න පුළුවන් වේද? ආන්න ඒ නිසා තමන්ගේ ජීවිතේ තමන් පිරිසිදුව ලස්සනට හදාගන්න ඕන. එහෙම හදාගෙන ගුණවත් මිනිසෙක් වෙන්න උත්සාහ කරන්න ඕන. මේ ජාතක පුවත්, මේ බණ දහම් ඔක්කොම අපි ඉගෙන ගන්න ඒ උදෙසා. තමන්ගේ ජීවිතේ ලස්සනට හදා ගැනීම උදෙසා. එතකොට පුරෝහිතයා මේ ගුණධර්ම තමන් ගාව නැතුවත් ඉස්සරහට පැන්නා. හරි. ඔය ටිකත් මගේ ළඟ තියෙනවා කිව්වා. ඔය මල් මේ කලඹත් මට දෙන්නේ කිව්වා. ඉතින් ඒ හතරවෙනි දිව්‍ය පුත්‍රයා ඒ මල් කලඹත් පුරෝහිත බමුණාට දුන්න. දැන් පුරෝහිත බමුණා උජාරුවෙන් අර කක්කාරෝ මල් කලඹවල් 4 ඔළුවේ දාගත්තා. ඔළුවේ දාගත්තාම බෝධිසත්වයෝ බෝසත් දිව්‍ය පුත්‍රයා කියනවා පුරෝහිතය, ඔබ සුදුසුකම් සහිතවම නම් ඔය කක්කාරෝ මල් පළඳගත්තේ. ඔබට යහපත වේවා. අපි දැන් දෙව්ලොවට යනවා කියලා දෙවිවරු නොපෙනී ගියා. දෙවිවරු නොපෙනී ගියා විතරයි පුරෝහිත බ්‍රාහ්මණයට ආවා ඔළුවේ කැක්කුමක්. උහුලා ගන්න බෑ. කුළු ගෙඩි 10කින් 12කින් ඔළුවට ගහනවා වගේ බලවත් ඔළුවේ වේදනාවක්. උහුලා ගන්න බැරුව මේ මල් කලඹවල් ටික අල්ලගෙන පුරෝහිත බ්‍රාහ්මණයා විලාප තියන්න පටන් ගත්තා. මේ මල් කලඹවල් මගේ ඔළුවෙන් ගලවපල්ලා. කටු අයිනවා වගේ මට වෙහෙස කරයි. කුළු ගෙඩියකින් ගහනවා වගේ මට වෙහෙස කරයි. මට මේක දරා ගන්න බෑ. මට මේක ඔරොත්තු දෙන්නේ නෑ කියලා මහා ජනකාය මැද කෑ ගහන්න පටන් ගත්තා. එතකොට රාජ්‍ය සේවකයෝ පැමිණිලා මේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ ඔළුවේ තියෙන මල් කලඹවල් 4 ගලවන්න උත්සාහ කරනවා. හොඳ දේහධාරී මිනිස්සු එකතු වෙලා මල් කලඹ අදිනවා ගැලවෙන්නේ. පෑස්සුවා වගේ ඔළුවේ හිට්ටා. පුරෝහිත බ්‍රාහ්මණයාට එක නිමේෂයක්, එක මොහොතක් සැනසෙල්ලේ ඉන්න බැරුව ගියා. විලාප තියෙනවා. ඔහොම දවස් 7ක් ඉන්න සිද්ධ වුණා. බලන්න සුදුසු නැති එකට අත ගහන්න ගිහිල්ලා බොරු කරගෙන වංචාවෙන් Tamanට උවමනා කරන දේ ලබන්න ගිහිල්ලා වෙච්ච දෙයක්. හොඳ පාඩම් මේවා ජීවිතේට. සමහරවිට අපි බොරුවෙන් වංචාවෙන් අපේ ජීවිතේ ජය ගන්න උත්සාහ කරනවානේ. ඇතැම් අය උපදෙස් දෙනවා. මේ කාලේ බොරු නොකර බෑ. මේ කාලේ වංචා නොකර බෑ. බොරු වංචා කරේ නැත්තම් මිනිස්සු ඔළුවට අත් හොදනවා. ඒ නිසා බොරුවෙන් හරි කමන්නේ, වංචාවෙන් හරි කමන්නේ, දියුණු වෙන්නයි ඕන. දියුණු වෙච්ච කෙනාට තමයි හැමදේම තියෙන්නේ. එහෙම කියනවනේ. එහෙම කියනකොට ධර්මයක් නොඇසූ මිනිස්සුෙකුට හිතෙන්න පුළුවන් ඒකත් හරි කියලා. Tamanට සුදුසුකම් නැතුව වංචාවෙන් යමක් ලබනවා නම් කවදාවත් සලකන්න එපා. ඒක දියුණුවක් විදියට. ඒක පරිහානියක්මයි. ඒක මෙලොවටත් පරිහානියක්, ඒක පරලොවටත් පරිහානියක්, ඒක සසරටම පරිහානියක්. අපි ජීවිතේ ගත කරන්න ඕන පින්වතුනේ සුදුසුකම් තියනවා නම් ඒ සුදුසුකම් තියෙන විදිහට. සුදුසුකම් නැත්තම් අපි කරන්න ඕනේ මොකද්ද? සුදුසුකම හදන්න ඕන. අපි හිතමු අපිට මේ මනුස්ස ලෝකයේ අහිමි වෙනකොට දෙව්ලොවකට ය아가න්න කැමැත්තක් තියෙනවා කියලා. කැමැත්ත තිබුණා කියලා
කැමැත්තකට බෑ අපිව දෙව්ලොව අරන් යන්න. අපි හිතමු අපි අනිත් අයට කියනවා මෙහෙම. මම නම් ඉතින් දෙව්ලොව තමයි. මොකද මම මේ ගුණධර්මයන්ගෙන් යුක්තයි. ඒ නිසා මට බය වෙන්න දෙයක් නැහැ මං දෙව්ලොව. කෙනෙක් එහෙම කියනවා කියලා. වචන කිව්වාට දෙව්ලොව කියන්නේ. අපි හිතමු අනිත් මිනිස්සු ඔක්කොම රැවටුණා කියලා. මිනිස්සු රැවටුණා කියලා. දෙව්ලොව කියන්නේ සුදුසුකම ඕන. සුදුසුකම ඕන. වංචාවකින් ගන්න බෑ ඒ දේ. බලන්න වංචාවෙන් ගන්න ගිහිල්ලා මේ පුරෝහිතයාට වෙච්ච දේ. දැන් පුරෝහිතයා විලාප තියනවා. ඊට දවස් 7ක් යනකොට ඒ දවස් 7 ආයිමත් මේ සැනකෙලිය ආවා. දවස් 7ක් පුරෝහිතයා එක දිගට විලාප තියනවා. එක මොහොතක් නිින්දක් නැහැ. ඒ 7 වෙනි දවසේ වෙලාවට අර දෙවිවරු 4 දෙනා ඒ සැනකෙලියට ආවා. පැමිණි ගමන් රජතුමා මේ දෙවිවරුන් අඳුනගෙන කිව්වා අනේ දෙවිවරුනි ආන් අපේ පුරෝහිතයා කරගෙන තියෙන හදියක්. මහා ජනකායේ මැද්දේ සුදුසුකම් නැතුව අර කක්කාරු මල් ඉල්ලගෙන තියෙන්නේ. දැන් අන්නේ කක්කාරු මල් කලඹවල ඔළුවේ හිර වෙලා විලාප තියනවා. දෙවිවරුනි අනුකම්පා කරන්නට. ඒ පුරෝහිතයාගේ තියෙන බාල ගතියනේ නොතේරෙන ගතියනේ අනුකම්පා කරන්නට. අනුකම්පා කරලා ඔහුට පිහිට වෙන්න කිව්වා. එතකොට මහා බෝධිසත්වයෝ රජුරවන්ට කියනවා රජතුමනි එහෙනම් සේවක පිරිස ලවා පුරෝහිතයාව මෙතෙන්ට එකතු කරන් එන්න. විලාප තියෙන පුරෝහිතයාව සේවකයෝ වත්තම් කරගෙන ආවා. වත්තම් කරගෙන ආවට පස්සේ මේ පුරෝහිතයා අඬා විලාප තියතියා කියනවා අනේ දෙවිවරුනේ මට සමාවෙන්න. සුදුසුකම් නැතුව බොරුවෙන් වංචාවෙන් මං කක්කාරු මල් අලගත්තා. අරගෙන මහා උජාරුවෙන් මගේ හිසේ පළඳ ගත්තා. මේ කක්කාරු මල් මට දරන්න බෑ. මලක් පළඳින්න තරම්වත් ගුණයක් මගේ තිබ්බේ නෑ. මට සමා වෙන්න කියලා දෙවිවරුන්ගෙන් සමාව ඉල්ලුවා. එතකොට මේ දෙවිවරු කියනවා එම්බල දුස්සීල තැනැත්ත තෝ පාපී ගතිගුණ වලින් යුක්තව සිට තොපට කිසිසේත්ම උරුම නැති දිව්‍ය පුෂ්පයන් දෙවියන්වත් රවටා ගන්න ඕනේය කියන අදහසින් නේද ඔක කරගත්තේ. අහෝ තොපගේ බොරුව නිසා ලබාගත් ඵලය මේ නේද කියලා මහා ජනකාය ඉදිරියේ ඔහුගේ ලාමක ගතියට ගැරහුවා. ගරහලා අනුකම්පා කරපු දෙවිවරු අර මල් මාලා ඉවත් කළා. ඒ මල් කලඹවල හිසෙන් ඉවත් වෙලා යන විදිහේ දේව එර්දියක් කළා. ඉතින් පුරෝහිතයාට දෙවිවරුන්ගේ අනුකම්පාව නිසා සැනසෙල්ලක් එදා උදා වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා දෙවිවරුන්වත් රවට්ටලා කොහොම හරි දිව්‍ය මල් හිසේ පළඳ ගන්න ඕන කියලා කටයුතු කරපු ඒ මෝඩ පුරෝහිත බමුණ වෙන කවුරුත් නෙවෙයි දේවදත්තයා කිව්වා. බලන්න පින්වතුනි මේ ජාතක පුවත්වල අපිට හරි වටින කාරණාවක් ප්‍රකට වෙනවා. ලාමක දෙයකට ආසා කරොත් ඒ ලාමක දේ අතහැරියේ නැත්තම් ඒ ලාමක භාවය සංසාරයෙන් සංසාරයට පස් වෙනවා. බලන්න ඒ ජීවිතේ දේවදත්තයා මෙච්චර ගුටියක් කාලත් අර ලාමක හිත අතහැරියේ නෑ. ඒ නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ මුණ ගැහෙනකොටත් ලාමක ගතිය එහෙම්ම තියෙනවා. තමන්ට සුදුසුකම් නැතත් බල තණ්හාව කියන එක එහෙම්ම තියෙනවා. ඒ හින්දා පින්වතුනි මේ කරුණු කාරණා හොඳට පැහැදිලි කරගන්න ඕන. පැහැදිලි කරගෙන තමන්ගේ ජීවිතේ තමන් හරියට හදාගන්න උත්සාහවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ ජාතක ප්‍රවෘත්තීන් අතීතයේ ගෙනහැර දක්වමින් මේ විදිහට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි එදා එතනට දෙව්පුතුන් සිව් දෙනාගෙන් එක්කෙනෙක් අපගේ මහා කස්සපයන්, අනිත් කෙනා අපගේ මහා මොග්ගල්ලාණයෝ, අනිත් කෙනා අපගේ සාරිපුත්තයෝ එතනට පැමිණි ජේෂ්ඨම දිව්‍ය පුත්‍රයා වෙලා හිටියේ සංසාර ගමනේ පෙරම් පුරාගෙන පැමිණි මමයි කියලා ශාස්ත්‍රුන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කොට අවසන් වුණේ. පින්වතුනේ ජාතක පුවත අවසන් වෙනකොට බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයට යහපත සලසා ගත්තා. ඇයි මෙහි තිබෙන්නේ ගුණධර්ම. දෙව්ලොව උපන්න දෙවිවරු දිව්‍ය මල් මාලයක් පළඳින්නටත්
මේ වගේ උතුම් ගුණ දරනවා. එහෙම ගුණ ධර්ම නැතුව දෙව්ලොවේ මාලයක් පළඳින්නවත් හැකියාවක් නැහැ. දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍ර වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒකයි අපට දේශනා කළේ මහණෙනි හොඳට පින් කරගන්න. හොඳට යහපතේ හැසිරෙන්න. හොඳට කුසල් වඩන්න. කුසල් වැඩීමෙන් පින් රැස් කිරීමෙන් යහපතේ හැසිරීමෙන් ඔබට මෙලොව පරලොව දෙලොවේම යහපත හදාගන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ වදාළේ ඒ නිසා. දෙව්ලොවට යන කෙනෙකුට දෙව්ලොවේ මේසා ගුණධරණ අයයි ඇසුරු කරන්න ලැබෙන්නේ. බලන්නේ ගුණධර්ම. දෙවිවරු කයින් වැරදි කරන්නේ. දෙවිවරු වචනයෙන් තවත් අයව රවටවන්නේ නැහැ. යසපිරිවෙර ලැබුණා කියලා දෙවිවරු යසපිරිවෙරින් මත් වෙන්නේ නැහැ. ඊළඟට මේ මල් පළඳින දෙවිවරු යම් දෙයක් ලබනවා නම් සාධාරණ විදිහටයි ලබන්නේ. වංචාවෙන් දෙවිවරු ජීවිතේ ගත කරන්නේ. ලැබෙන ධන සම්පත්තියෙන් දෙවිවරුන්ගේ හිත මත් වෙන්නේ නැහැ. මේ මල් පළඳින දෙවිවරුන්ගේ හිත්වල තියෙන්නේ මෛත්‍රී කරුණාව ආදී සෙනෙහසක්. ඒ දෙවිවරු කර්මඵල විශ්වාස කරන පිරිසක්. ඒ දෙවිවරු දම්පැන් පූජා කරන පිරිසක්. ඊළඟට දෙවිවරු කියලා කියන්නේ ගුණවතුන්ට නිନ୍ଦා අපහාස නොකරන පිරිසක්. දෙවිවරු කියලා කියන්නේ කියන දේම කරන දේම කියන පිරිසක්. ඉතින් එහෙම අයට තමයි මේ මනුෂ්‍ය ජීවිතය අහිමි වෙනකොට පරලොව රැකවරණයක් තියෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාළේ මෙහෙමනේ පින්වතුනි. සබ්බේ සත්තා මරිස්සන්ති. සියලු සත්වයෝ මැරෙන්නේමය. මරණන්තං හි ජීවිතං. මරණේ නම් වූ දෙයින් මේ ජීවිතය අවසන් වන්නේය. යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලූපගා. මැරිච්චි කෙනා යන්නේ තමා විසින් රැස් කරගත්ත පිනට හෝ පවට අනුවයි. නිරයන් පාප කම්මන්තා. යම් කෙනෙක් පව් කරගෙන නම් ඉන්නේ එයා නිරයට යනවා. පුඤ්ඤ කම්මාච සුග්ගතින් පින් කරපු තැනැත්තෝ සුගතිය යනවා. ඒ නිසා තස්මා කරෙය්‍ය කල්යාණං. හොඳ දේවල්ම කරන්න. යහපතම එකතු කරන්න. ගුණධර්ම සහිතව ජීවත් වෙන්න. නිචයන් සම්පරායිකං තමන්ගේ පරලොවට රැකවරණයක් වෙන විදිහට ජීවිතය ගත කරන්න. පරලොවට රැකවරණයක් වෙන විදිහට ජීවිතය ගත කරනවා කියලා කියන්නේ මොකද්ද? පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනං. මේ සත්‍යයට පරලොවදී පිහිට පිනිස රැකවරණේ පිනිස පවතින්නේ තමා රැස් කරගත්ත පිනයි. ගුණධර්ම සහිත කෙනෙක්මයි මරණින් මත්තේ රැකවරණේ සහිත ජීවිතයකට යන්නේ. හැබැයි පින්වතුනි මේ සම්බුදු රජාණන් වහන්සේ නැති කාලෙක දෙවිවරු පිරිසක් කියපු කතාවනේ. මේ මනුස්ස ලෝකයේ මනුස්ස ජීවිතය ලැබූ අපට මනුස්ස ජීවිතය අහිමි වෙද්දී පහසුවෙන්ම දෙව්ලොව යන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ මොකක්ද ඒ ක්‍රමේ? සරණ රැක ගැනීම. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි උතුම් තෙරුවන් සරණ ගියා පින්වතුනි. ඒ සරණ රැක ගන්න. බුදුරජාන් වහන්සේ වදාලා ඒකේචි බුද්ධං සරණං ගතාසි. යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් නම් ඉන්නේ. ධම්මං සරණං ගතාසි ධර්මයේ සරණ ගිහින් නම් ඉන්නේ. සංඝං සරණං ගතාසි සංගරුවන සරණ ගිහින් නම් ඉන්නේ. තෙරුවන් සරණ ගියපු කෙනා නැතේ ගමිස්සන්ති අපායන්. අපායේ උපදින්නේ නැත. පහාය මානුසං දේහං මනුස්ස ශරීරය අත්හරිනකොට දේවකායා පරිපූර්ණසන්ති දෙව්ලොවේ උපදිනවා. ඒක තමයි මේ බුද්ධ ශාසනයේ හින්දා අපට ලැබිච්ච දුර්ලභ ලාභය. සරණ කියන එක කිලිටි වෙන්න දෙන්න එපා පින්වතුනි. නැකත් කේන්දර නිසා සරණ කිලිටි වෙන්න දෙන්න එපා. ලාමක අසත්පුරුෂයෝ නිසා සරණ කිලිටි වෙන්න දෙන්න එපා. අසත්පුරුෂයෝ ධර්මයේ ගැන සැක උපද්දාවි ඒවාට අහු වෙලා සරණ කිලිටි වෙන්න දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නාය කියලා බේගල් කියන අයට අහු වෙලා සරණ කිලිටි වෙන්න දෙන්න එපා. තමන්ගේ සරණ රැකගන්න. ඒ සරණට පුළුවන් මේ මනුස්ස ජීවිතය අහිමි වෙනකොට අපේ ජීවිතයට විශාල ආරක්ෂාවක්
රැකවරණයක් සලසා දෙන්න. ඒ නිසා අපි හැමදෙනාට මේ දුර්ලභ මනුස්ස ජීවිතේ සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච මොහොතේ තෙරුවන් සරණේ පිහිට ලබාගෙන අපි හැමදෙනාගේ ජීවිත ਸਰව ප්‍රකාරයෙන්ම සැපවත් කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ටත් නිව්ටන් මල්ලවරච්චි පියාණන්ටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් කේ.ජී. කරුණාවති මෑණියන්ටත්, මාලා සිරිමති මෑණියන්ටත්, සකුන්තලා උදයන්ගිනී පෙරේරා දියණියටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුව සැලසෙත්වා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. ධර්ම දානයේ සිදු කරන ගම්පහ රන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ කරගෙන යන ව්‍යාපාර කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබෙත්වා. ව්‍යාපාර ආදී දියුණුවම සැලසෙත්වා. තමන්ගේ ජීවිතයට කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් පින් කරගන්න ලැබෙත්වා. සුවසේම ගුණදහම් දියුණු කරගන්නට අවකාශ සැලසෙත්වා. ධර්ම දානයේ සිදු කරපු පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.